ආයිබුවන් ළමයි සියලු දෙනාට බලන්න එතකොට අපි පස්වෙනි පාඩම ධ්වනිය පාඩම එදා අවසානයේ පටන් ගත්තා අන්තිම විනාඩි 30 වගේ කාලය තුල. එතන අවසානයේ අපි ඒ කතා කරපු ටික මම ඕගොල්ලොන්ට YouTube වලට දැම්මා ඒ අපි ගිය සතියේ කතා කරපු නෝට් එක ඊට අමතරව ලියපු නෝට් එකත් මම ඔයගොල්ලන්ට එව්වා. ඒ කියන්නේ පස්වෙනි පාඩම ධ්වනිය කියලා අරන් ඒ ධ්වනියේ පාඩමේ අපි කතා කරපු කොටස් ටික දැන් මම ඒ ටික ඉස්සල්ලාම විනාඩි 5ක් වගේයි මම ඒ ටික කියා දෙනවා. එතන ඉඳන් අපි පාඩම දිගට කන්ටිනියු කරගෙන යනවා. බලන්න පුළුවන් තරම් ඔයාලා ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්න. මොකද ඔයගොල්ලන්ට මේ වැඩ ටික හොඳින් පිළිවෙලට මම මේ පන්තිය තුල කරනවා. ඉතින් ගිය අවුරුද්දෙත් ඒ සියලු කොටස් ටික කරගත්තා වගේ මේ අවුරුද්දෙත් ඔයාලා මේ පොත සම්පූර්ණ කරගමු. මොකද ස්කෝල දැන් තියෙන තත්ත්වෙත් එක්ක පටන් ගැනීම සිදු කළත් ගොඩක් ගැටලු සහගත තත්ත්වයක තියෙන්නේ. ඉතින් හොඳ ළමයි වගේ මේ පන්ති අනිවාර්යෙන් එන්න දරුවෝ. ඒ කියන්නේ ඔබ දන්නවා පන්ති දවස් 4ම ඔබට සහභාගී වෙන්න කියලා තමයි මම නිතරම කියන්නේ. එතකොට ඔයාලා පන්තියට පුළුවන් තරම් එන තරමට තමයි ඕගොල්ලොන්ගේ දැනුම ටික ටික වැඩි වෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල ගත්තාම ඔයාලා ගෙදරටම වෙලා ඉන්නවා. දැන් හෙට පෝය ඊළඟට ඉතින් ඒ වගේ තත්ත්වයක් තුල ඔබ පන්තියට නොපෙමිණෙනවා නම් ඉතින් ඉතා කනගාටුදායකයි. දැන් මෙච්චර ගැටලු තියෙද්දිත් සමහර දෙමාපියෝ ට්‍රිප් එක්කන් යනවා. දැන් හෙට නිවාඩු දවසත් එක්ක අනුරාධපුර පොළොන්නරු වෙන්න පුළුවන්. ඒත් පුළුවන් තරම් දරුවෝ ආරක්ෂා සහිතව ජීවත් වෙන්න. දැන් වයස් ભેදයක් නැතුව මිය යාම සිද්ධ වෙන නිසා. දැන් පහුගිය දවස්වල අපි පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව අපි කිව්වේ වයසක අයට තමයි මේක ප්‍රධානව බලපාන්නේ කියලා. දැන් අලුතෙන් මේ තියෙන තත්ත්වය ඔයාලටත් බලපානවා. ඔයාලා දන්නවා ඊයේත් අවුරුදු 18ක ගෑනු ළමෙක් නැති වුණා. මැරුණා. අවුරුදු 18ක්. තව අවුරුදු 36ක එක්කෙනෙක් මැරුණා. ඉතින් සමහර ඒවා මාධ්‍යවල දෙන්නේ නැහැ. නමුත් ඔබ මතක තියාගන්න ඔබ සියලු දෙනා ඔබවත් පරිස්සම් කරලා අනිත්‍යවත් පරිස්සම් කරන් ජීවත්. හරි. එහෙනම් අපේ පාඩම් කොටසට යන් බලන්න ධ්වනිය. එහෙනම් ඔබෙන් මේ ධ්වනිය පාඩම දැන් ඒ ගිය සතිය දැන් කවුරු හරි මෙතන දරුවෙක් ගිය සතිය ආව නැති කෙනෙක් ඉන්නවා නම් නැත්තම් ඊළඟට වැඩේ එදා අවුල් වුණානේ. වැඩේ අවුල් වුණා කියන්නේ මම අලුතෙන් ලින්ක් එකක් හදලා ඊළඟට අලුතෙන් ලින්ක් එක ඔයාලට එවලා ඊළඟට ආයිත් කොහොම හරි ඇක්සස් කරගන්න බැරි වුණා මේ මටත් ඒ ලින්ක් එක. එතකොට අර හැක් කරලා වගේ ස්වභාවයක් තිබ්බේද? දැන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙන එහෙම ගැටලුවක් නැහැ. ඔයාලා යම් කිසි විදියකට එක්සිට් වුණාට පස්සේ එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ මොකක් හරි ගැටලුවක් හින්දා ඔබට එළියට යන්න වුණොත් ආපහු මට ජොයින් කරගන්න බැරි වුණොත් පරක් වුණොත් මට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න 071 337 1193. එතකොට මම කනෙක්ට් කරනවා. මොකද මම chat එක හෝ WhatsApp එක වෙන්න පුළුවන්. මම දිගට බලන්න බැරි වුණොත් ඔයාලා බලාගෙන ඉඳී මම එනකම්. ඒක නිසා සියලු දෙනා බලන්න. එහෙම මොනවා හරි කනෙක්ට් වීමට අපහසුයක් වුණොත් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි
ඔයාලා ගාව තියෙන නම්බරයට මට එවන්න දරුවෝ. හරි? ගන්න. හරි. දැන් එතකොට එදා අවසන් කොටස දැන් කියා දෙන්න. දැන් අදත් සමහරුන්ගේ දරුවෝ කරන්ට් එක නැහැ. ඉතින් මන් දන්නේ පුදුම ආසනාවන්ත තත්වයක් මේ ඇති වෙලා තියෙන තත්වයේ දරුවෝ ඉතාම අවාසනාවන්ත. ඊළඟට මේ මිනිස්සු කරන වැඩ ඇත්තටම හිතා ගන්න බෑ මේ මොනවද දරුවෝ මේ මිනිස්සු එහෙම නැත්තම් කොයි පාලකයක් හරි එක පැත්තක් නෙමෙයි කොයි පාලකයක් මේ සිදු කරන කාර්යය මොකද දැන් හිතන්න දරුවෝ මේක කෙලින්ම උපකාරක පන්ති වලටම ගහපු වැඩක් තමයි දරුවෝ දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔබ දන්නවා ස්කෝල තියනවා දැන් මේ අල්ලපු පන්තියේ කොරෝනා තියලා ඒ පන්තිය වහනවා මෙහා පන්තිය තියෙනවා වෙන මොකුත් ඕනේ මේ ළඟ පාසල් වල පවා අල්ලපු පන්තියේ කොරෝනා ඒ පන්තිය ළමයින්ව නවත්තලා මේ පන්තිය තියෙනවා. ඉතින් දැන් වාතයෙන් පැතිරෙනවා කියනවා. දොර ළමෙක් පන්ති ඉස්කෝලේ ගියාට පස්සේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසන් වෙනකම් මාස් දාගෙන ඉන්නවද එහෙමනම්? ඒතර අල්ලපු පන්තියට ඒ වාතය එන්නේ නැද්ද? ඉතින් හරිම ගැටලු සහගතයි දරුවෝ. ඒ තීරණ. ඊළඟට උපකාරක පන්ති නෑ නමුත් මොන්ටිසෝරි තියෙනවා. ඒතර මොන්ටිසෝරි වල ළමයි එහෙමනම් උපකාරක පන්ති වල ළමයින්ට වඩා ළඟින් ඇසුරු කරනවා. ඒ ළමයි එක ළමයි මූණ ගෑවි වගේ ඉන්නේ මේ මොන්ටිසෝරි වල. ඒ ළමයින්ට කියලා තේරුමකුත් නැන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන දරුවෝ. ඒක නිසා ඔබත් කරුණා කරලා බලන්න මේ කියන්නේ ඔබගේ හොඳටයි. ඉතින් පුළුවන් තරම් පන්ති ඇවිල්ලා වැඩ කොටස් ටික කරගන්න. හරි. එතකොට ගිය සතිය ආපු නැති අය හෝ ඒ අවසන් කොටස සම්පූර්ණ කරන්න බැරි වෙච්ච අය පිටු දෙකක් අරින්න මම ගිය සතියේ ඔයගොල්ලන්ට දුන්නා එව්වා ඒ නෝට් එක ඒ පිටු දෙක ලියා ගන්න. ඒ ඔපු පිටු දෙක ලියා ගන්න. ඒකට ඉඩ තියන්න. මම දැන් මේ පිටු දෙක කියා දෙන්නේ. සියලු දෙනාට උදව් වෙන්න. ධ්වනිය කියන්නේ මොකක්ද? මගේ පළවෙනි ප්‍රශ්නය ධ්වනිය කියන්නේ මොකක්ද? එතකොට ධ්වනිය කියන්නේ ශබ්දය. අපි ධ්වනි ශක්තිය කියනවා. මේ ධ්වනි ශක්තිය තමයි අපි කියන්නේ මොකක් කියලා දරුවෝ? ශබ්ද ශක්තිය කියලා. එතකොට ධ්වනිය එහෙම නැත්නම් ශබ්දය හටගන්නේ කොහොමද? යමක් කම්පණය වීමෙන් තමයි මේ ධ්වනිය හටගන්නේ. ඒකට එහෙමනම් ධ්වනි ප්‍රභවයක් අපි මුලින්ම අර්ථ දක්වනවා. මොකක්ද අර්ථ දක්වන්නේ? ධ්වනි ප්‍රභවයක්. ඒතර ධ්වනි ප්‍රභවයක් අපි අර්ථ දක්වනකොට ධ්වනි ප්‍රභවයක් කියන්නේ මොකක්ද? මේ හඬක් එහෙම නැත්නම් ශබ්දයක් නිපදවන උපකරණයක් තමයි අපි කියන්නේ මොකක්ද දරුවෝ? ධ්වනි ප්‍රභවයක් කියන්නේ. මොකද්ද දරුවෝ? හඬක් එහෙම නැත්නම් ශබ්දයක් නිපදවන උපකරණයක් තමයි දරුවෝ මොකද්ද? ධ්වනි ප්‍රභවයක් කියන්නේ. එතකොට මම හිතනවා සියලු දෙනා ඒක ඊයේ සතියේ සඳහන් කරා. එහෙනම් ධ්වනි ප්‍රභවයක් කියන්නේ හඬක් ශබ්දයක් නිපදවන උපකරණයක්. ඊළඟට මේ හඬ එහෙම නැත්නම් මේ ශබ්දය නිපදවන්නේ යමක් කම්පණය වෙලා කියලා කිව්වා. එතකොට යමක් කම්පණය වෙලා නම් මේ හඬ නිපදවන්නේ කුමක් කම්පණය වෙලාද හඬ නිපදවන්නේ? බලන්න දැන් ඔබ කුමක් කම්පණය වෙලාද අමීෂා? කුමක් කම්පණය වෙලාද හඬ උපදින්නේ? මට කියන්න උත්තරයක්. කුමක් කම්පණය වෙලාද හඬ උපදින්නේ? දියන්සා කුමක් කම්පණය වෙලාද හඬ උපදින්නේ? ටග්ගාල ඉසිරි කුමක් කම්පණය වෙලාද හඬ උපදින්නේ? ඉසිරි
කුමක් කම්පණය වෙලාද හඬ උපදින්නේ? උත්තර දෙන්න. මනිෂි කුමක් කම්පණය වෙලාද හඬ උපදින්නේ? හඬ උපදින්නට ಜಾති තුනක් කම්පණය වෙලා හඬ උපදින්න පුළුවන්. මොකක්ද ಜಾති තුන? පළවෙනියට මොකක්ද දරුවෝ? පටලයක් කම්පණය. මම දැන් ඒක ස්ක්‍රීන් කරනවා බලන්න. පළවෙනියට පටලයක් කම්පණයෙන් හඬ උපදිනවා. පටලයක් කම්පණයෙන් එකයි. ඔන්න පටලයක් කම්පණයෙන් හඬ නිපද වෙනවා. පළවෙනි එක. එතකොට දෙක වාතය කම්පණය වෙලා හඬ උපදිනවා. මොකද දරුවෝ වාතය කම්පණය වෙලා හඬ උපදිනවා. වාතය කම්පණය වෙලා හඬ උපදිනවා. තුන්වෙනුව තන්තු එහෙම නැත්නම් දණු කම්පණය වෙලා හඬ උපදින. එහෙනම් ඒක මෙලෙස ඔබ බලා ගන්න සියලු දෙනා බලන්න ස්ක්‍රීන් එක සියලු දෙනා හොඳට තේරුම් ගමු. ස්ක්‍රීන් එක බලන්න ප්‍රවීන් මේ තියෙන්නේ දරුවෝ මේ කම්පණය වෙලා හඬ උපදන ආකාර විශ්ලේෂණය කරලා තියෙන්නේ මෙතන. මම අර කියපු අදහස් තුන තමයි මේ තියෙන්නේ. මේ බලන්න. පටල ඊළඟට වාතය ඊළඟට තන්තු එහෙම නැත්නම් දඬු. ඊළඟට මම මේ පටල කම්පනයෙන් හඬ උපදන භාණ්ඩවලට විශේෂ නමක් දුන්නා. මොකද්ද මේ පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩවලට දුන්න විශේෂ නම? දැන් ටට්ටකාර උත්තරයක් කියන්න ඕන සත්සිඳු. පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩවලට කියන නම මොකද්ද? සත්සිඳු. ධ්වනි ප්‍රභ. පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩවලට කියන විශේෂ නම. පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩවලට කියන විශේෂ නම මොකක්ද? ස්වභාවික භාණ්ඩ. මොකද්ද පටල කම්පනය වෙනවා නම් ආවේ නැහැ තාම. පටල කම්පනය වෙනවා නම් සමාඝාත භාණ්ඩ. ඒක කියුණාද මන්දා? සමාඝාත භාණ්ඩ. ඊළඟට වාතය කම්පනය වෙනවා නම් සුෂිර භාණ්ඩ. තන්තු කම්පනය වෙනවා නම් තත් කම්පනය වෙනවා නම් තත් භාණ්ඩ. ඊළඟට මේවට උදාහරණ මම දුන්නා. මේ සමාඝාත එහෙම නැත්නම් පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ මේ තියෙන උදාහරණ. මේ උදාහරණ ගත්තාම ඔබ දන්නවා ගැටබෙරය ඊට පස්සේ තබ්ලාව දවුල ඊට පස්සේ යක්බෙරය මේ ඔක්කොම දරුව මොනවද? වාතය පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ. මේ ඔක්කොම පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ තමයි දරුවෝ මේ තියෙන්නේ. දෙවනුව අපි කතා කරා මේ තියෙන දරුවෝ මොකක්ද? වාතය කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ. gedara තියෙන භාණ්ඩ ගත්තාම බටනලාව ඊට පස්සේ හග්ගේ බටනලාව gedara තියෙන එක ඊට පස්සේ හග්ගෙඩිය ඊට පස්සේ සයිලෆෝන් එක හොරණෑව ඔය විදිහට අපි කතා කරා. අවසානය ඊළඟට මොකක්ද? තත්කම්පනය සිදු කරන ඒවා ටික මේ තියෙනවා.
වයලීනය, සිතාරය, ගිටාරය ලෙස අපිට ඔය ටික කතා කරන්න පුළුවන්. ඔන්න ඔය ලෙස මම එදා කතා කරා මේ ධ්වනියේ මුල් කොටස. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියා ධ්වනිය දෙවනි යට අපි කතා කරා බලන්න තියරි එක යවපු එක මම බලලා මේ කතා කරන්නේ. හඬවල් තියනවා දරුවෝ ඇති වෙනවා සමහර ඒවා ස්වභාවිකව. සර් හෙන්නේ නැහැ. බලන්න දරුවෝ ඇහෙනව නේද? ඔව් සර්. හරි. බලන්න දරුවෝ ස්වභාවික ශබ්ද තියෙනවා. ඊළඟට මොනවද දරුවෝ? કૃත්‍රිම ශබ්ද තියෙනවා. බලන්න ප්‍රවීන් කියන්න ස්වභාවික ශබ්ද තුනක් කියන්න. කුරුල්ලන්ගේ කෑ ගැසීම්, කුරුළු හඬ, බලලුන්ගේ හඬ, ඊළඟට මීමැස්සන් වාහනවල ගුමු ගුමු හඬ, ඊට පස්සේ ස්වභාවික. එතකොට වාහන හඬ કૃත්‍රිමද ස්වභාවිකද? කෘත්‍රිම. වාහන හඬ કૃත්‍රිමයි දරුවෝ. වාහනවල හඬ કૃත්‍රිමයි. එතකොට කර්මාන්ත ශාලා යන්ත්‍ර හඬ કૃත්‍රිමයි. කෘත්‍රිමයි. මීමැස්සන්ගේ ගුමු ගුමු නාදය ඒක ස්වභාවිකයි. මීමැස්සන්ගේ ගුමු ගුමු නාදය. ඊට පස්සේ පළගැටියන්ගේ රැහැයියන්ගේ ඇතිවන ශබ්ද ඒවා ස්වභාවිකයි. ඉතින් හරි ලේසි කෙනෙක්ක් එතන අපි කතා කරේ. එතනින් පස්සේ අපි නෝට් එකට දුන්නා සංඛ්‍යාතය කියන එක අර්ථ දක්වන්න. ඒකට අද දවසේ පළවෙනියටම සංඛ්‍යාතය කියන නම අහන අය ඇති නේද? එතන මොකද්ද දරුවෝ සංඛ්‍යාතය කියන්නේ? එතකොට ධ්වනි ප්‍රභවයක් ගත්තාම ඒකක කාලයකදී හටගන්න කම්පන සංඛ්‍යාව තමයි දරුවෝ අපි කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යාතය කියලා. මොකක්ද? ඒකක කාලයකදී හටගන්නා මොනවද දරුවෝ? කම්පන සංඛ්‍යාව තමයි අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. එතකොට ඒ අර්ථ දැක්වීම මම දුන්නා. ඊළඟට පහලින් දුන්නා සංඛ්‍යාතය මනිනු ලබන අන්තර්ජාතික ඒකකය හර්ට්ස් කියලා. ඒකේ සංකේතය capital H simple Z කියලා තමයි අවසන් වශයෙන් දුන්නේ. ඊළඟට මම ඔයගොල්ලන්ට group එකට පාඩම් කරගන්න එවුවා. යම් කිසි ඔබගේ දැනුමට ගන්න ඒවා වගේ පාඩම් කරාද? මම ඔය group එකට දාන්නේ වැරදිලා නෙමෙයි. ඔයගොල්ලන්ට ඒ ඉගෙන ගන්න අවශ්‍ය කොටස් තමයි මේ වැදගත් කොටස් group එකට එකතු කරන්නේ. ඉතින් එහෙම එකතු කරාම ඔබ අනිවාර්යෙන් ගෙදර ඉඳගෙන මොකද කරන්න ඕනේ? ඒවා අධ්‍යයනය කරන්න ඕන දරුවෝ. දැන් මේ දවස්වල ඉස්කෝලේ සමහර දවස් වලට යනවා, සමහර දවස් වලට නැහැනේ. ඉතින් එතකොට ඔබට මේවා කරන්න පුළුවන්. හරි? එතකොට එහෙනම් බලන්න සංඛ්‍යාතය වැඩි ශබ්ද කියන්න උදාහරණයක් නොමින්ද කියන්න. සංඛ්‍යාතය වැඩි ශබ්දයක් කොට උදාහරණයක් කියන්න නොමින්ද.
සංඛ්‍යාතයේ වැඩි શબ્දයකට උදාහරණය. සද්දේ වැඩි එකක්. වැඩි ශබ්දයක්. කර්මාන්ත ශාලාවල යන්ත්‍රවල සද්ද. ඒකට කර්මාන්ත ශාලාවල සද්දේ වැඩි. ඉතින් අන්න ඒ වගේ අර යම්කිසි මේකේ අවබෝධ කරගත යුතු තැනක් බලන්න ඔබ තේරුම් ගන්න ඒ කර්මාන්ත ශාලාවල යන්ත්‍ර හඬ. එතකොට දැන් ඒ වගේ තැන්වල අපි නිතරම ඉන්න සුදුසුද නැහැ. එහෙනම් ඒ සුදුසු තැන්වල අපි ඉන්න මොනවද භාවිතා කරන්නේ? සද්ද වැඩි තැන්වල ඉන්න අපි මොනවද භාවිතා කරන්නේ? සද්ද වැඩි තැන්වල ඉන්න මොනවද භාවිතා කරන්නේ? ඔයාලා භාවිතා කරන්න ඕන මේ කන් වලට මොනවද දරුවෝ? ear plugs. මොනවද අපි කියන්නේ? ear plugs. එතකොට ඔබට කනට මොනවා හරි ආපදාවක් වෙන්න තියෙනවා නම් සද්ද නිසා. එක දිගට වැඩි ශබ්දයක් දැන්නාම දැන් නිකන් හිතන්නකො මියුසිකල් ෂෝ එකකට ඔබ ගියා කියලා. ඒක මියුසිකල් ෂෝ එකකට ඔබ ගිහින් බෆල්ලයක් ගාව එහෙම හිටියොත් එහෙම මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකම් කන් දෙක ඇහෙන්නේ නැති තරමට මොකද වෙන්නේ? ශබ්දයි. මතක තියාගන්න පැහැදිලිව අවබෝධ කරගන්න ඕන ඔය කියන කතාව. එහෙනම් අද අපි දැන් යම් ක්‍රියාකාරකමක් සඳහන් කරමු. ලියන්න ක්‍රියාකාරකම්. 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 බලන්න මේ FERMI 9A කවුද දරුවෝ? FERMI Fermi 9A කවුද? Fermi 9A කවුද? හරි. ලියන්න ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම්. සරසුලක ක්‍රියාකාරකම සරසුලක බාහුවේ දිග මොකක්ද ආයෙත් කියන්නකෝ. ක්‍රියාකාරකම සරසුලක මෙහෙම ලියන්නේ සරසුලක බෝඩ් එක බලන්න. මෙහෙම එක සරසුලක් ගන්නවා. එයා ගොඩක් උසයි. මෙහෙම තව සරසුලක් ගන්නවා. එයා එච්චර උස නැහැ. මේකට තමයි අපි කියන්නේ මොකක් කියලා දරුවෝ? සරසුලක් කිය. එක්කෙනෙක් ලොකුයි. අනිත් එක්කෙනා පොඩි. එක්කෙනෙක් ලොකුයි අනිත් එක්කෙනා පොඩි. එතකොට දැන් මේ දිගයි කොටයි මේ සරසුල අරන් මොකද කරන්නේ දරුවෝ? නාද කරනවා. මේ නාද කරලා අපි බලනවා මේ දෙකෙන් සද්දේ වැඩි කෝකේද කියලා. ඒක තමයි අපි මේ කතා කරන්නේ. ඒත් දැන් මේ පෑනක් කියන්නකෝ. මේ පෑනක් මෙහෙම ගහනවා. ඒක හැම හඩක් යනවනේ දරුවෝ. ඒ වගේ සරසුලත් අපි මොකද කරන්නේ? නාද කරනවා. දිග සරසුලක් එහෙම නැත්නම් බාහුව දිග එකක් නැත්නම් බාහුව කොට එකක්.
මේ අරන් නාද කරාම ඒකේ හඬේ වෙනස අපිට මොකද කරන්න දරුවෝ බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මේ ඔයගොල්ලන්ට කිව්වේ අධ්‍යයනය කරන්න මේ ආකාරයට. එහෙනම් ලියමු ක්‍රියාකාරකම. සරසුලක බාහුවේ දිග අණුව හඬ වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. හඬ වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. හඬ වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. හරි. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. බලන්න නොමින්ද ඉන්නවද? ඔව් සර්. දෙනෙත් ඉන්නවද? දෙනෙත්. ඔයාලා පැත්තට මේ කරන්නේ නැද්ද දරුවෝ? නෑ සර්. නෑ සර්. ඒක තමයි. දැන් ඊයේත් මෙහෙ 8 ඉඳන් 5යි 10 වෙනකන් නේ. දැන් අදත් 5යි 10ට එන්නේ. ඉතින් ළමයින්ට ක්ලාස් යන්නත් නැහැ, ඊළඟට ඉගෙන ගන්නත් කරන්ට් එකක් නැහැ. හරි? ඉතින් බලන්න දරුවෝ තියෙන ප්‍රශ්න බලමු අපි මේ තියෙන විදිහට ඉතින් මොනව කරන්න දරුවෝ පුළුවන් උපරිම අපි වැඩ කරගමු. හරි. බලන්න දරුවෝ සරසුලක බාහුවේ දිග අණුව හඬ වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම අවශ්‍ය ද්‍රව්‍ය දිග බාහු සහිත සරසුලක් ඊළඟට කෙටි බාහු සහිත සරසුලක් දිග බාහු සහිත සරසුලක් ඊළඟට කෙටි බාහු සහිත සරසුලක් දිග බාහු සහිත සරසුලයි කෙටි බාහු සහිත සරසුලයි මේක අඳින්න දරුවෝ මේ රූපේ මම මෙතන ඇඳා ඔයාලා ටග් ගාලා අදින්න මේ අච්චුපතේ තියෙනවා දරුවෝ මේ අච්චුපතුනුත් බලන්න පුළුවන් මේ තියෙන්නේ දිග බාහුව තියෙන සරසුලක් මේ තියෙන්නේ කෙටි බාහුව තියෙන සරසුලක් බලන්න දරුවෝ සම්පූර්ණ කරගන්න හරිද ප්‍රවීන් අදලා ඉවරද පොඩි එකක් එතන අදින්න තියෙනවා
හරි සර්. දිග බාහුව තියෙන සරසුලයි කෙටි බාහුව තියෙන සරසුලයි. දැන් ලියමු ක්‍රමය. පළමුව දිග බාහුව සහිත සරසුල නාද කර නැගෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරා. හරිද මෙසිත් පළවෙනියට දිග බාහුව තියෙන එක අරන් නාද කරනවා, නාද කරලා ශබ්දය හොඳට අහනවා. ඊළඟට ලියන්න දෙවනුව කෙටි බාහුව සහිත සරසුල නාද කර ඇසෙන ශබ්දය හොඳින් ශ්‍රවණය කරා. හඬවල් අතර වෙනස ඒකටම සර් හඬවල් අතර වෙනස නිරීක්ෂණය කරා. මොකද කියන්නේ? අර දිග එකෙන් ගහනකොට එක හඬක්, කොට එකෙන් ගහනකොට තව හඬක්. එහෙනම් නිරීක්ෂණය ගත්තාම අපි කියන්නේ සාමාන්‍යයෙන් හඬවල් දෙක එකිනෙකට වෙනස් කියලා. මේ හඬවල් දෙක එකිනෙකට වෙනස් කියන්නේ මොකක්ද දරුවෝ? සංඛ්‍යාතය කියන සාධකය මොකද වෙන්නේ දරුවෝ? වෙනස් වීම තමයි මේ හඬවල් දෙක එකිනෙකට වෙනස් වීමට හේතුව. දැන් ඔබ දන්නවද බලන්න සංගීතයේ ස්වර සප්තක කීයක් තියෙනවද? උත්තරයක් දෙන්න සචිත. සංගීතයේ ස්වර 7යි. ස්වර සප්තක කීයක් තියෙනවද? සංගීතයේ ස්වර සප්තක කීයක් තියෙනවද? 7 ඒවා කීයක් තියෙනවද? ස්වර සප්තක තියෙනවා දරුවෝ කීයක්ද? 3ක්. ඒ 3 තමයි දරුවෝ මොකක්ද? අපි මන්ද්‍ර මධ්‍ය උච්ච කියන්නේ ඒ 3. මන්ද්‍ර මධ්‍ය උච්ච. එතන මන්ද්‍රයි කියන්නේ හඬ අඩුයි. මධ්‍යයි කියන්නේ හඬ මධ්‍යස්ථයි. උච්චයි කියන්නේ දරුවෝ මොකක්ද? හඬ වැඩි. අපි සා කියන ස්වරය ගත්තොත්
අපි හිමින් කියනවා සා. ඊට වඩා ටිකක් වැඩියෙන් කියනවා සා. ඊට වඩා වැඩියෙන් කියනවා සා. බලන්න දරුවෝ අර සංඛ්‍යාතය අර පළවෙනි එකේ අඩුයි දෙවෙනි එකේ ටිකක් වැඩි තුන්වෙනි එකේ ඊටත් වඩා වැඩි. එහෙනම් මේ වෙනසට හේතුව අපි කතා කරන්නේ. අර හඬ වැඩි වෙනකොට අපි කියනවා සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා. එහෙනම් ලියමු දැන් නිරීක්ෂණ. සරසුලක බාහුවේ දිග අණුව සරසුලක බාහුවේ දිග අණුව ඒවායින් නැගෙන හඬ ඒකටමද නිරීක්ෂණය දරුවෝ සරසුලක බාහුවේ දිග අණුව ඒවායින් නැගෙන හඬ වෙනස් වේ. හඬ වෙනස්ව අසන්නට ලැබේ කියලා ගන්න. සරසුලක බාහුවේ දිග වෙනස් වීම අනුව ඒවායේ හඬ වෙනස් වන බව අසන්නට ලැබේ. වෙනස් වන බව අසන්නට ලැබේ. නිගමනය ගන්න. සරසුල් දෙකක් හඬ නැංවූ විට එම හඬවල් එකිනෙකට වෙනස් බවක් එම හඬවල් එකිනෙකට වෙනස් බවක් එම වෙනස් වීමට හේතුව සංඛ්‍යාතය බවක් එම වෙනස් වීමට හේතුව සංඛ්‍යාතය බවක් ඉහත පරීක්ෂණයෙන් නිගමනය වේ. එම වෙනස් වීමට හේතුව සංඛ්‍යාතය බවක් ඉහත පරීක්ෂණයෙන් නිගමනය වේ. වෙනස් වීමට හේතුව සංඛ්‍යාතය බවක් පැහැදිලි වේ. දැන් ප්‍රශ්නයක් ලියන්න එතනම පල්ලෙහින්. දිගින් වැඩි සරසුලේක
සංඛ්‍යාතය අඩුද වැඩිද? දිගින් වැඩි සරසුලය වැඩි සංඛ්‍යාතය අඩුද වැඩිද? දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුද වැඩිද? සියලු දෙනා එන්න උත්තරය ගන්න. වැඩි අඩුයි වැඩි. අපි සාමාන්‍ය නම් වෙන එකක හිතන්නේ ඒක ලොකු වෙනකොට ඒ සද්දෙත් වැඩි වෙනවා කියලානේ. දැන් නිකන් හිතන්න සරසුලක් නැත්නම් පෑනක් හිතන්න. මේ දිග පෑනකුයි කොට පෑනකුයි අරන් මේසෙට ගහන්න. දිග වැඩි එකේ සංඛ්‍යාතය අඩුයි. දිග අඩු එකේ සංඛ්‍යාතය වැඩි. එහෙනම් ඔය ප්‍රශ්නෙට උත්තරය දරුවෝ මොකක්ද? මං අහුවේ සරසුලේ දිග වැඩි වීමත් සමග සංඛ්‍යාතය අඩු වේද වැඩි වේද කියලා. සරසුලේ දිග වැඩි වීමත් සමග ඔබ උත්තරේ ලියන්න සංඛ්‍යාතය අඩු වේ කියලා. ඊළඟට ලියන්න දෙක. තේරුම් ගන්න සරසුලේ දිග සරසුලේ දිග සරසුලේ දිග සරසුලේ දිග සරසුලේ දිග අඩු සරසුලේ දිග අඩු විට සංඛ්‍යාතය අඩු වේද වැඩි වේද? සරසුලේ දිග අඩු විට සංඛ්‍යාතය අඩු වේද වැඩි වේද? සරසුලේ දිග අඩු විට සංඛ්‍යාතය අඩු වේද වැඩි වේද? සරසුලේ දිග අඩු විට සංඛ්‍යාතය අඩු වේද වැඩි වේද? ඉසිරි කියන්න උත්තරේ සරසුලේ දිග අඩු විට සංඛ්‍යාතය අඩු වේද වැඩි වේද? වැඩි වැඩි උත්තරේ ලියන්න වැඩි වේ කියලා. සංඛ්‍යාතය වැඩි වේ කියලා. සංඛ්‍යාතය වැඩි වේ. සංඛ්‍යාතය වැඩි වේ. සංඛ්‍යාතය වැඩි වේ. හරි ඊළඟ තුන්වෙනි ප්‍රශ්න. සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් නිපදවා ඇති සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් නිපදවා ඇති දේ කුමක්? බලන්න උත්තරයක් දෙන්න. සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් නිපදවා ඇති දේ කුමක්? සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් නිපදවා ඇති දේ කුමක්? සරසුල නිපදවා ඇති දේ කුමක්ද? සංඛ්‍යාතය වෙනස් කරලා දරුවෝ නිපදවලා තියෙන දේ තමයි
සංගීතයේ මොකද්ද දරුවෝ? ස්වර 7. දැන් කියන්න බලන්න සා රි ගා මා පා දා නි කියනකොට කාගේද සංඛ්‍යාතය වැඩිම? කාගේද සංඛ්‍යාතය වැඩිම? මනිෂි සා ඉඳන් නී දක්වා කියනකොට සංඛ්‍යාතය වැඩිම කාගේද? ඒ කියපු ස්වරවල නී වල වැඩි. සා රි ගා මා කීයද ළමයි? 3යි. පා දා නි කීය දරුවෝ? 7යි. එහෙනම් ඔබ මතක තියාගන්න මේ සංඛ්‍යාතය වෙනස් කරලා නිපදවලා තියෙන දෙයක් තමයි ළමයි මොකද්ද? ලියන්න උත්තරය සංගීතයේ ස්වර 7. සංගීතයේ ස්වර 7. එතකොට උත්තරය සංගීතයේ ස්වර 7. සංගීතයේ ස්වර 7. හරිද මිනුර? යහෙන් බලන්න හරිද? සංගීතයේ ස්වර 7. හරි. ඉතින් සරලම සරලයි යා. දැන් පාඩම්ද බලන්න දැන්. මේවා ආයි බලන්න දෙයක්වත් නෑ දරුවෝ. හරි. දැන් අද දවසේ කතා කරපු ගිය සතිය අවසානට කතා කරපුවත් එක්ක මෙතන පාඩම් කරන ඇති දෙයක් ඇත්තෙම නෑ දරුවෝ. හරි. ඉතින් ඔහොම පාඩම් කරගන්න සරසුලක දිග වැඩි වෙනකොට මොකද වෙන්නේ? සංඛ්‍යාතය මොකද වෙන්නේ? අඩු වෙනවා. දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි කියලා මතක තියාගන්න ප්‍රතිවිරුද්ධ. එච්චරයි මතක තියාගන්න. ඒ ටික මතක තියාගත්තම හරි. ඊළඟ ක්‍රියාකාරකමට යන්න. ක්‍රියාකාරකම පටල කම්පනය කිරීමෙන් ඊළඟ ක්‍රියාකාරකම පටල කම්පනය කිරීමෙන් හඬ උපදවන පටල කම්පනය කිරීමෙන් හඬ උපදවන සරල භාණ්ඩයක් පටල කම්පනය වීමෙන් හඬ උපදවන සරල භාණ්ඩයක් නිර්මාණය කිරීම. මේ ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. ඉතින් ඒක එච්චර ඇඟට අමාරුයි කියලා හිතන්න බෑ. මේක ලේසියට තේරුම් ගන්න. පටල කම්පනය කිරීමෙන් හඬ උපදව ගත හැකි සරල භාණ්ඩයක් නිර්මාණය කිරීම. සරල භාණ්ඩයක් නිර්මාණය කිරීම. ලේසිම ලේසි. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. එක තරමක් විශාල ප්‍රමාණයේ බැලුනයක්. එතකොට අවශ්‍ය ද්‍රව්‍ය පල්ලයට යන්නේ. එතකොට තමයි මේක වැටහෙන්නේ. සර් තරමක් විශාල ප්‍රමාණයේ බැලුනයක්. දැන් ඔය අපි බැලුම් ගන්නවනේ. තා පුංචි රුපියල් 5 බැලුම් තියෙනවා. රුපියල් 10 ඒවා තියෙනවා. බර්ත්ඩේ බැලුම් කියලා තියෙනවා 20 ඒවා. මෙතන කියන්නේ තරමක් විශාල ප්‍රමාණයේ බැලුනයක්. දෙක කුඩා ප්ලාස්ටික් වීදුරුවක්. කුඩා ප්ලාස්ටික් වීදුරුවක්. කුඩා ප්ලාස්ටික් වීදුරුවක්. ඊළඟට රබර් පටි.
තාම සරල කතාවක් කියන්න යන්නේ බලාගන්න. රබර් පටි. සරල වැඩිකම සරල අමාරු කරගන්න එපා. සරල වැඩිකම. බැලුනයක් ගත්තා. මෙහෙම ගත්ත බැලුනයක්. අරන් මොකද කරන්නේ? මේක මෙහෙම මේ ගානෙන් මොකද කරන්න දරුවෝ? කපනවා. ඔන්න බැලුම කැපුවා. ඔන්න බැලුම කැපුවා. ඊට පස්සේ මේ බැලුම කපලා ඊළඟට මේ බැලුනය ඇතුල් කරනවා වීදුරුවකට. මොකටද දාන්නේ දරුවෝ? වීදුරුවට. හරි ලේසි වැඩේ. බැලුම දානවා දරුවෝ මොකකටද? වීදුරුවක් ඇතුළට බස්සන. බැලුම බස්සනවා වීදුරුවක් ඇතුළට. එතකොට එහෙම බැස්සුවට පස්සේ මෙන්න මෙහෙම පොඩ්ඩක් වීදුරුව ඇතුළට බස්සලා තියෙනවා. දැන් ඔහොම. කවුද සද්ද කරන්නේ? සද්ද කරන්නේ කවුද? හරි. ඊළඟට වීදුරුව ඇතුළට බස්සලා මේ සයිස් එකටම ගන්න මේකත්. රබර් පටි දාන්න. මෙතන රබර් පටියයි තද කරනවා. මෙතන රබර් පටි දාලා තද කරනවා. මේවා රබර් පටි. එතකොට මේ වීදුරුවේ ඉස්සරහට එනවා දරුවෝ මෙතන බැලුන් පටලය. බැලුන් පටලයක් එනවා. ඇඳගමු ටක් ගාලා තා සරලයි තේරුම් ගැනීමයි අවශ්‍ය. පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩයක් නිර්මාණය කිරීම. එතකොට ගෙදර ඔයගොල්ලෝගේ ඔබ දන්නවා රබානක් එහෙම තියෙනවා. ඒතර මේ රබානේ තියෙන වෙනම සතෙක්ගේ හමක් වෙන්න පුළුවන්. ඒතර අපි මෙතනදී භාවිතයට ගන්න මොකද්ද දරුවෝ? බැලුන් එකක් කොහෙටද දාන්නේ? ප්ලාස්ටික් වීදුරුවක් ඇතුළට බැලුන් එක දාලා ගැට ගහනවා වෙනුවට අපි කරනවා රබර් බෑන්ඩ්ස් දෙකක් දානවා. එහෙනම් ඇඳින්න ඇදලා ඉවරලා අත උස්සන්න ටක් ගාලා. අදින්න ඇදලා ඉවරලා අත උස්සන්න ටක් ගාලා. රූප සටහන් වලට ගොඩක් වෙලා ගන්න එපා පුළුවන් ඉක්මනට අන්න. හරි. එතකොට වෙලාව මදි වුණා නම් කාට හරි ආපහු පොත බලලා සම්පූර්ණ කරගන්න. පොඩක් ඒක නිසා ඉක්මන් කරනවා මම. හරි. දැන් ලියමු ක්‍රමය. රූප සටහන ඇඳ ක්‍රමය. ඉතින් ඔන්නම් ක්‍රමය ලියලා රූප සටහනක් අඳින්න පුළුවන්. අපි මෙතනදී ඉස්සලා ක්‍රමයට කලින් රූපය ඇඳලා දැම්මා. ලියන්න. බැලුනයක් ගෙන බැලුනේ කට බැලුනයක් ගෙන බැලුනේ කට බැලුනයක් ගෙන බැලුනේ කට
ඉහත රූපයේ පරිදි කපා බැලුනේ කට ඉහත රූපයේ පරිදි කපා බැලුනේ තුලට වීදුරුවක් ඇතුළු කර බෙරයක් සෑදෙනසේ තා සරලයි බෙරයක් සෑදෙනසේ බැලුනය සකස් කර බෙරයක් සෑදෙනසේ බැලුනේ සකස් කර බැලුනේ කෙලවර රබර් පටියකින් තදින් ගැට ගසා වීදුරුවේ ඉහළ දාරයටද රබර් පටියක් දමා ශක්තිමත් කර ඔබ සාදාගත් බෙරයට තට්ටු කර ඇතිවන හඬට පොදින් සවන් දී ඉන්පසු බැලුන් පටලය ඇදෙන ප්‍රමාණය වැඩි කර ඉන්පසු බැලුනය ඇදෙන ප්‍රමාණය වැඩි කර
ඉන්පසු බැලුනේ ඇදෙන ප්‍රමාණය වැඩි කර. නැවත බෙරයට තට්ටු කර. ඇතිවන හඬට සවන් දෙන්න. ඇතිවන හඬට සවන් දෙන්න. ඇතිවන හඬට සවන්. ඇතිවන හඬට සවන් දෙන්න. හරි. නිරීක්ෂණය ලියන්න. නිරීක්ෂණය. බැලුන් පටලය ඇදී ඇති ප්‍රමාණය බැලුම් පටලය ඇදී ඇති ප්‍රමාණය වැඩි වන විට බැලුම් පටලය ඇදී ඇති ප්‍රමාණය වැඩි වන විට ඇතිවන හඬ වෙනස් බව ඇතිවන හඬ වෙනස් බව අසන්නට ලැබේ. වෙනස් බව අසන්නට ලැබේ. වෙනස් බව අසන්නට ලැබේ. නිගමනය. නිගමනය. පටල කම්පනයෙන් පටල කම්පනයෙන් නිගමනය පටල කම්පනයෙන් හඬ නිපදවන බවක් පටල කම්පනයෙන් හඬ නිපදවන බවක් බැලුම් පටලය ඇදී ඇති ප්‍රමාණය බැලුම් පටලය ඇදී ඇති ප්‍රමාණය වැඩි වන විට හඬේ සංඛ්‍යාතය වැඩි වන බවක් හඬේ සංඛ්‍යාතය වැඩි වන බවක් ඉහත පරීක්ෂණයෙන් නිගමනය වේ. ඉහත පරීක්ෂණයෙන් නිගමනය වේ. ඔතනට ඊළඟට ප්‍රශ්නයක් ලියන්න. එක
ගෙදරට පොතේ නෙමෙයි ඔතන තමයි. තබ්ලාවක හඬ උපදවන්නේ තබ්ලාවක හඬ උපදවන්නේ කුමක් කම්පණය වීමෙන්? තබ්ලාවක හඬ උපදවන්නේ කුමක් කම්පණය වීමෙන්? හරි. අමීෂා කියන උත්තරයක් තබ්ලාවක හඬ උපදින්නේ කුමක් කම්පණය වීමෙන්? පටල කම්පනය වීමෙන්. උත්තරය පටල කම්පණය වීමෙන්. හොඳයි. උත්තරය පටල කම්පණය වීම. උත්තරය පටල කම්පණය වීම. උත්තරය පටල කම්පණය වීම. තබ්ලාවක සංඛ්‍යාතය තබ්ලාවක ඇසෙන ශබ්දයේ සංඛ්‍යාතය තබ්ලාවක ඇසෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරගන්නේ කෙසේද? තබ්ලාවක නැගෙන ශබ්දයේ නැත්නම් ඇසෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි කරගන්නේ කෙසේද? කො කියන්නේ උත්තරේ? පටලය ඇදීමෙන්. ඔව් අපි කියන්නේ එකට සංගීතයක් පොඩ්ඩක් හිතලා වරපට කියලා කියනවා ළමයි. මොකද්ද ළමයි? වරපට. ඒ තබ්ලාවේ තද කරන එකට අපි බුරුල් කරන එකට කියනවා වරපට කියලා. එහෙනම් අපි උත්තරය ලෙස ගලපන්නේ තබ්ලාවේ වරපට තද කිරීමෙන් කියලා ගන්න. තබ්ලාවේ වරපට තද කිරීමෙන්. තබ්ලාවේ වරපට තද කිරීමෙන් වන අතර එවිට පටලය හොඳින් ඇදී නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වේ. සර් ආයි කියන්න. එවිට පටලය ඇදීම සිදු වී
දැන් මෙහෙමයි උතන ඔය ලියපු එක ගලපන්න වරපට තද කරනකොට මොකක්ද වෙන්නේ දරුවෝ පටලය ඇදෙනවා අපි වරපට තද කරනවා කියන්නේ මෙහෙන් අර මේවා කෑලි ඔම අදිනවා එතකොට වරපට තද කරනකොට පටලය ඇදෙනවා එතකොට පටලය ඇදුනහම නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය මොකද වෙන්නේ දරුවෝ වැඩි වෙනවා ඒක තමයි අපි මෙතනදි කිව්වේ හරි නේද දරුවෝ වරපට ඇදී ඇති විට වරපට තද කර විට පටලය ඇදීම සිදු වෙනවා එවිට නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වීම සිදු වෙනවා හරිද යහපු දරුවා සම්පූර්ණ කරගත්තද එවිට නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි වෙනවා අන්න එතකොට පටලය ඇදලා තියෙනකොට සංඛ්‍යාතය වැඩි. හරි. ඊළඟ ක්‍රියාකාරකමකට යන් මේ පාඩමේ ඉතා සරල කොටස් කීපයක් යන්නේ. ඉතින් අර තත් නිපදවල තත් භාණ්ඩ වලින් හඳුන නිපදවන ආකාරය, පටල වලින් හඳුන නිපදවන ආකාරය, ඊට පස්සේ මේ වාතය මගින් හඳ උපදවන ආකාරය, ඒ ටික තමයි උතන තියෙන්නේ. එහෙමනම් දැන් ඔන්න දැන් ಜಾති තුනක් තියෙනවනේ. මොකද්ද ಜಾති තුන? පටල ඊළඟට වාතය තත් ඊළඟට තත්. දැන් අපි කතා කරලා අවසන් කරේ පටල. ඒකට පටලයක අර අදිනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා කියන එක මතක තියාගන්න. දැන් ඊළඟට දෙකක් තියෙනවා තව කතා කරන්න වායුයි ඊළඟට තත් කියන එකයි. දැන් වායු කියන එකට යන්නේ ක්‍රියාකාරකම කියලා ලියන්නේ. වායු කඳක් ක්‍රියාකාරකම වායු කඳක් කම්පණය වීමෙන් වායු කඳක් කම්පණය වීමෙන් වායු කඳක් කම්පණය වීමෙන් හඬ උපදවන බාන මෙසිත් ඉන්නවද හඬ උපදවන සංගීත භාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කිරීම සංගීත භාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කිරීම සරල වැඩක් තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය කියලා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය මේ හරි පහසුම පහසු වැඩක් මේ වායු කඳක් කම්පණය වෙලා හඬ උපදවන ආකාරය බලන සරලම පරීක්ෂණයක්
පෑන් බට 3ක් ගන්න එච්චරයි. එච්චරයි මේකට ගන්න. මොකද ගන්න දරුවෝ පෑන් බට 3ක්. එතකොට ලියන්න එක අවශ්‍ය ද්‍රව්‍ය එක් කෙලවරක් වැසුණු දිගෙන් අසමාන එක් කෙලවරක් වැසුණු දිගින් අසමාන එක් කෙලවරක් වැසුණු දිගෙන් අසමාන පෑන් බට 3ක්. පෑන් බට 3ක්. එක් කෙලවරක් වැසුණු දිගින් අසමාන පෑන් බට 3ක්. එහෙනම් බලන්න මෙන්න පළවෙනි පෑන් බටේ. ඒක එච්චර දිග නෑ කොටයි. මෙන්න දෙවනි පෑන් බටේ දැන් මේ පල්ලෙහා පෘෂ්ඨයට එනවා. ඊළඟට ඉහළට තමයි වැඩි වෙන්නේ. මේ දෙවනි පෑන් බටේ. තුන්වෙනි පෑන් බටය ඊට වඩා උඩයි. අදින් ටිකක් ගාලා. මේ පෑන් බට 3 අදින්. සර් පෑන් බට අංගනේ ඕනේ. සර් පෑන් බට ටික අඳිද්දි එක ළඟ නෙමෙයි අඳින්නේ. ඔබ එක ළඟ තමයි මේ. නෑ ඔයා කියන එක ඒ කියන්නේ දැන් අපි අර නලාව හදන එක නෙමෙයි මේක. දැනට මේ නලාව හදන්න ඉස්සෙල්ලා මේ ප්‍රැක්ටිකල් එකක් ගැන කතා කරන්නේ. මේ ප්‍රැක්ටිකල් එකේ අපි කතා කරන්නේ මොකක්ද? අපි වෙනස් දිග තියෙන පෑන් බට 3ක් අරන් අපි පිඹිනවා. එතකොට ඒ ඇහෙන හඬ මොකද කරන්නේ? අපි ශ්‍රවණය කරනකොට මේකෙදි ඇහෙන හඬ කොහොමද? මේකෙදි ඇහෙන හඬ කොහොමද? මේකෙදි ඇහෙන හඬ කොහොමද කියලා අපි මෙතන පරීක්ෂණය තුල නිරීක්ෂණය කරනවා. ඔයා ඊළඟට අර නලාවක් අපි මෙහෙම හදනවනේ ඒක වෙන්නේ නැති ඔය අහන්නේ නැත්තේ. මේක ඔන්න වගේ කොට එකක් ගන්නවා ඉස්සල්ලා. පෑන් බටයක් වෙන්න පුළුවන් එතන. ඊළඟට දෙවනියට ඊට වඩා දිග එකක් ගන්නවා. මෙතනම මේ කටටම ලං කරලා තමයි යාගේ කට. ඒක නේද ආවේ? එතනදී මොකද කියන්නේ දරුවෝ? මෙන්න මේ ගානට මොන. ඊළඟට තුන්වෙනියට මෙයාගේ කටට මොහොම අරන් එයා ඊට වඩා දිගට ගන්නවා. හරි. එතන හතරවෙනියට ගත්තාම ඊටත් වඩා දිගට ගන්නවා. පස්වෙනියට ගත්තාම මේතන කට එහෙමමයි මේ යටටම දික් වෙනවා තව. මේක නෙමෙයි තාම මේක තමයි අපි කරන්නේ මේ තුන අදින්න ටක් ගන්න. හරි නේද? තේරුණා නේද? අන්න දැන් ක්‍රමයෙන් අපි පන්තිය පටන් අරන් පැය දෙකක් යනකොට ඩේටා අවසන් වෙනවා දරුවන්ගේ. ඉතින් ඒක ස්වභාවය ඕන පන්තියක අපි කරගෙන යනකොට ඇති වෙන තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩේටා අවසන් වීම, charge එක අවසන් වීම. ඒ වගේ. දැන් මේගොල්ලොන්ගේ සමහරුන්ගේ ප්‍රවීණ ඉන්නවා. කරන්ට් එක තාම ඇවිල්ලා නැත්තම් කරන්ට් එක ආවද ප්‍රවීණ? ආවා. හරි. එතකොට බලන්න එහෙමනම් මේ තුන අදින් ටගා. ඉවරද? ඒක නම් පොඩි වැඩක් තියෙන්නේ. අන්දද? අමිෂා. හරි. දැන් ක්‍රමය ලියමු.
දිගින් අඩුම පෑන් බටය දිගින් අඩුම පෑන් බටය දිගින් අඩුම පෑන් බටයට පිඹිමි දිගින් අඩුම පෑන් බටයට පිඹිමි ඇසෙන හඬ දිගින් අඩුම පෑන් බටයට පිඹිමි ඇසෙන හඬ හොඳින් ශ්‍රවණය කරන්න 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 ඉන්පසු මෙතන ABC කියලා ගමු එතන ABC කියලා ගමු ඉන්පසු දිගින් වැඩි පෑන් බට වලටද පිඹිමින් දිගින් වැඩි පෑන් බට වලටද පිඹිමින් ඇතිවන ශබ්දයේ වෙනස හඳුනා ගන්න ඇතිවන ශබ්දයේ වෙනස හඳුනා ගන්න ඇතිවන ශබ්දයේ වෙනස හඳුනා ගන්න නිරීක්ෂණයට එන්න ලේසි නිරීක්ෂණය පෑන් බටවල නිරීක්ෂණය පෑන් බටවල දිග වෙනස් වීමත් සමග පෑන් බටවල දිග වෙනස් වීමත් සමග නිපදවන හඬ පෑන් බටවල දිග වෙනස් වීමත් සමග නිපදවන හඬ පෑන් බටවල නිපදවන හඬ වෙනස් පෑන් බටවල දිග වෙනස් වීමත් සමග නිපදවන හඬ
වෙනස් බව වෙනස් බව අසන්නට ලැබේ වෙනස් බව අසන්නට ලැබේ වෙනස් බව අසන්නට ලැබේ නිගමනය ප්‍රවීන් නිගමනය වායු කඳේ නිගමනය වායු කඳේ නැත්නම් වාත කඳේ කිව්වත් තමයි වායු කඳේ දිග වෙනස් වීමෙන් වායු කඳේ දිග වෙනස් වීමෙන් නිපදවන හඬේ සංඛ්‍යාතය වෙනස් බව ඉහත පරීක්ෂණයෙන් තහවුරු වේ ඊළඟට ප්‍රශ්නයක් ගන්න උතන්ට එක උතන්ට ගන්න ප්‍රශ්නයක් පෑන් බට 6ක් පෑන් බට 6ක් අපි ගමු මෙහෙම දිගින් අසමාන මෙහෙම ගමු පටන් ගන්න තැන ගන්න මෙහෙම දිගින් අසමාන එක් කෙලවරක් වැසුණු දිගින් අසමාන එක් කෙලවරක් වැසුණු පෑන් බට 6ක් පමණ පෑන් බට 6ක් පමණ යොදාගෙන සාධන නලාවක රූප සටහන අඳින සාධන නලාවක රූප සටහන අඳින එතකොට ඔබ මෙන්න මේ රූපේ තමයි අඳින්න ඕන. එතකොට මේකේ මේ ටික ඔක්කොම ටේප් එකක් දාලා එකට අලවනවා. එතකොට මෙතනින් අපි පිවිනවා. හඬ එතකොට එක එක ගැටෙන වාත ප්‍රමාණ මේකේ අඩුයි මේක ඊට වඩා වැඩි ඊටත් වඩා වැඩි ওই විදිහට මෙහෙට යනකොට හඬ මේ ඒ කියන්නේ අපි විවිධ වාත ප්‍රමාණය මොකද වෙන්නේ මෙහෙට යනකොට ටික වැඩි වෙමින් පවතීමක් සිදු වෙනවා. ඔයාලට මොකුත් නෙමෙයි කරන්න තියෙන්නේ මේ රූපය අඳින්න විතරයි තියෙන්නේ. මේ රූපය අඳින්න විතරයි. ඊළඟ දැන් මේකට අඳින්න ඉඩ තියන්න. 5-8 රූපේ. ඔව් 5-8 රූපේ. ඒක අඳින්න ඉඩ තියන්න. තාම සරල කතාවක් නෙමෙයි. ඊළඟට උල් 6ක් විතර තියලා දෙක උල් 6ක් විතර තියලා දෙක
රූල 6ක් විතර තියෙනවා දෙක. හරි. ඊළඟ එක සමාන වීදුරු 6ක් ගෙන දෙවෙනි ප්‍රශ්නේ නම්බරේ දාන්න. එක සමාන වීදුරු 6ක් ගෙන 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 වෙනස් ජල පරිමා එකතු කරන ආකාරය වෙනස් ජල පරිමා එකතු කරන ආකාරය වෙනස් ජල පරිමා එකතු කරන ආකාරය රූප සටහනක් මගින් දක්වන්න. රූප සටහනක් මගින් දක්වන්න. රූප සටහනක් මගින් දක්වන්න. එතකොට ඒකේ රූපය තියෙන්නේ 5 9 රූපය. ඉතින් මේවා දරුවෝ මෙහෙමයි. මේ ටික ඉතින් අධ්‍යයනය කරන්න ඕන කම්මැලි නොවි. ඒ අධ්‍යයනය කරන අය ඉතින් ඒවා හරියට පැහැදිලිව ඉගෙන ගන්න අය වැඩ කොටස් ටික හරියට යනවා. ගත්තා විදුරුවක්. තවත් ඒ જાතියේම විදුරුවක් ගත්තා. මේකේ විදුරු 6ක් ගන්නවා එකක් නෙමෙයි 6ක් ගන්න. එක සමාන විදුරු 6ක්. මේකේ කඩටම පුරවන. මේක ඊට වඩා අඩු. මේක ඊටත් වඩා අඩු. දැන් ABC ගත්තාම ඔයාලගේ උත්තරයක් දෙන්න. වාත ප්‍රමාණය නැත්නම් වායු කන්ද වැඩි A ගෙද B ගෙද C ගෙද? වායු කන්ද වැඩි A ගෙද B ගෙද C ගෙද? මනිෂි වායු කන්ද වැඩි A ගෙද B ගෙද C ගෙද? C ගේ. වායු කන්ද වැඩිම කාගේද දරුවෝ? C ගේ. පේනවා ඉතින්. මෙතන ගන්නකොට මේ ආකාරයට මෙතන තියෙන පොඩ්ඩයි. මෙතන ගොඩයි. මෙතනත් ගොඩයි. ඔය විදිහට දරුවෝ මොකද කියන්නේ? වැඩි වීමක් තියෙනවා. එතකොට බලන්න තේරුම් ගන්න A B C විදියට මෙතනදී මොකද වෙලා තියෙන්නේ? එන්න වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඉතින් අවබෝධ කරගන්න එතන එහෙමනම් රූපය අඳින්න විතරයි ඔය පළවෙනි ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනියට
ප්‍රශ්නේ දාගන්න ආයෙ තුන්වෙනි ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නට ගන්න. බටනලාවක් 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 වාදනය බටනලාවක් වාදනය බටනලාවක් වාදනය කරන්නේ බටනලාවක් වාදනය කරන්නේ කෙසේද? ඔක බටනලාවක් වාදනය කරන්නේ කෙසේද? ඒකටම රූප සටහන ඇද මගින් ඒකටම බටනලාවක් වාදනය කරන්නේ කෙසේද? රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. බටනලාවක් වාදනය කරන්නේ කෙසේද? රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. බටනලාවක් වාදනය කරන්නේ කෙසේද? රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. දැන් බලන්න දරුවෝ බටනලාවක ඔබ මේක අධ්‍යයනය කරලා තියෙනවා නම් ඉස්සලම ඔතන කරන්න ඕනේ. ගෙදරදී කරන්න දුන්නේ රූප සටහන අඳින්න ඕනේ. බටනලාවක සිදුරු කීයක් තියෙනවද දරුවෝ? මෙතන සිදුරු කීයක් තියෙනවද? මෙතන සිදුරු කීයක් තියෙනවද මෙහෙම? 6යි. මෙතන හොඳයි. තා හොඳයි. මෙතන කීයක් තියෙනවද දරුවෝ? සිදුරු 6යි. මේවා හරියට අධ්‍යයනය කරන්න ඕන මහන්සි වෙලා හරි. ඊට පස්සේ තව මෙතන එක්ක සිදුරක් තියෙනවා. එහෙම නැත්නම් මේක මේ පැත්තෙන් තියෙනවා. එහෙම. මේකෙදි මේ ටික ලකුණු කරලා තියෙනවා A මේ සිදුරු ලකුණු කරලා තියෙනවා B C D E F ඊළඟට G. ඔහම සිදුරු ටික නම් කරලා තියෙනවා. දැන් කරන විදිය අහගන්න. ඔබට සපයා ඇති බටනලාවේ සිදුරු සියල්ලම වහලා ඒ කියන්නේ B C D මේ සෙට් එකම වහලා මේ සෙට් එකම වහලා මේ සිදුරු ඔක්කොම වහලා දැන් බලන්න මේ ළමයි ඔයගොල්ලන්ට මේ ආපහු එකතු වෙන්න ගැටලුවක් තියනවද දරුවෝ? මේ දැන් එක්සිට් වෙන අය ගොඩක් අය ආපහු ආවේ නැහැ. ලොග් වෙන්න බැරිද? එහෙම ගැටලුවක් තියනවද දන්නේ නැහැ එදා වගේ. මම බැලුවේ දැන් ළමයි කීප දෙනෙක්ම ගියාට පස්සේ ආයි ආවේ නැහැ.
මොකුත් එහෙම ගැටලුවක් නැහැ. පන්තියේ සියලු දෙනා බලන්න දරුවෝ අපි පටන් අරගෙන අවසන් වෙනකන් ඉන්න ඕන. දැන් සෑහෙන ප්‍රමාණයක් හිටියා. දැන් තව විනාඩි 15ක් තියෙනවා. ඒ කාලෙට අඩු වෙලා තියෙනවා සමහරු. ඉතින් එහෙම බෑ. සියලු දෙනා ඉන්න ඕන පන්තියේ වැඩ කරනවා. හරි අපි වැඩේ කරමු. එතකොට දැන් මේ සිදුරු 6ම මොකද කරන් දරුවෝ වහලා නාද කරනවා. සිදුරු 6ම වහලා නාද කරනවා. ඇහෙන හඬ අහනවා. ඊට පස්සේ ඊළඟට මොකද කරන්නේ? මෙතන B අරිනවා. මේ B මොකද කරන්නේ? අත තියන් ඉන්නව නම් ගන්නවා. ඊළඟට C ගෙනුත් අත ගන්න. ඊළඟට D ගෙනුත් අත ගන්න. ඊළඟට E ගෙනුත් අත ගන්න. ඊළඟට F ගෙනුත් අත ගන්නවා. ඊළඟට G ගෙනුත් අත ගන්න. වරකට එක බැගින් අරිමින් පිබලා ශබ්ද නිරීක්ෂණය කරනවා. එතකොට එක් එක් සිදුර අර අරිනකොට වහනකොට බටනලාව වාදනය කිරීම කියන එක තමයි අපි එතනදී ඇතිවන ශබ්ද කියලා ගන්න. ඒතර ශබ්දයේ වෙනසක් ඇත්තටම ඇහෙනවා. දැන් අපි එක එක අඩු කරනකොට වහනකොට අරිනකොට ශබ්ද වෙනස් වෙනවා. එක එක අවස්ථාවල. දැන් නිරීක්ෂණ ටික අපි ගන්නවා. දැන් ඔන්න ඔතන ඉඳන් තමයි ඔබ කියන්න ඕන රූපය ඇඳලා මේ ටික කියන්න ඕන. B C D E F G සිදුරු ක්‍රමයෙන් ඇරීමේදී කම්පනය වන වාත කඳේ දිග අපි සිදුර එක එක අරිනකොට වාත කඳේ දිග වැඩි වෙනවා. දැන් ඔක්කොම වහලා තියෙනකොට වාත කඳේ දිග අඩුයි. දැන් එක එක අරිනකොට වාත කඳේ දිග ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔබ ලියන්න ඕන එහෙම. එවිට ඇතිවන හඬද ක්‍රමයෙන් මොකද වෙන්නේ දරුවෝ? වෙනස් වීම සිද්ධ වෙනවා. එවිට ඇතිවන හඬ ක්‍රමයෙන් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේදී මේ සංඛ්‍යාතය වෙනස් වීම නිසා තමයි දරුවෝ මොකක්ද වෙන්නේ? මේකේ හඬ වෙනස් වෙන්නේ. මොකක් වෙනස් වෙලාද? සංඛ්‍යාතය වෙනස් වෙලා. එතකොට කම්පනය වන වායු කඳේ දිග මොකද කියන්නේ දරුවෝ? වැඩි වෙන විට සංඛ්‍යාතය මෙතනදී තන්න අර කියපු දේ වෙනස කියනවා. කම්පනය වන වායු කඳේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය මොකද වෙන්නේ දරුවෝ? අඩු වෙනවා. එහෙනම් කම්පනය වන වායු කඳේ දිග අඩු අවස්ථාවේ තමයි දරුවෝ මොකද කියන්නේ දරුවෝ? සංඛ්‍යාතය වැඩි. එහෙනම් ඒක අපි ඔතන සඳහන් කරන්න ඕන බටනලාවක් වාදනය කරනකොට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් ඊළඟ ප්‍රශ්නේ විදියට මම ගලපන්නම් ඔතනට. දැන් සඳහන් කරන්න මෙලෙස ඊළඟ ප්‍රශ්නේ. බටනලාවක සර් ප්‍රශ්නය බටනලාවක ඊළඟ ප්‍රශ්නේ. බටනලාවක කම්පනය වන වායු කඳේ දිග බටනලාවක කම්පනය වන වායු කඳේ දිග බටනලාවක කම්පනය වන වායු කඳේ දිග වැඩි වන විට සංඛ්‍යාතය ක්‍රමයෙන්
සංඛ්‍යාතය ක්‍රමයෙන් සංඛ්‍යාතය ක්‍රමයෙන් අඩු වේද වැඩි වේද කම්පණය වන වායු පදයේ දිග වැඩි වන විට සංඛ්‍යාතය ක්‍රමයෙන් අඩු වේද වැඩි වේද. ඉතින් අර අදහස විතරක් එතන තියාගන්න සංඛ්‍යාතය ක්‍රමයෙන් මොකද වෙන්නේ? වායු කඳේ දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය මොකද වෙන්නේ? අඩු වෙනවා කියන තැන තමයි අපි ඒක සඳහන් කරන්නේ. නිසා මතක තියාගන්න අපි එහෙමනම් ඔතනදී ඔක්කොම වහගෙන ඉන්න අවස්ථාවේ අපි ස්වරයේ ඉඳන් එක එක අරගෙන යනකොට වාත කඳේ දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය ක්‍රමයෙන් මොකද වෙන්නේ දරුවෝ අඩු වෙනවා කියලා මතක තියාගන්න. එතකොට ඒකේ ඊළඟට තියෙන දරුවෝ අවසාන අපි කොටස තුල කතා කරන්න. එතකොට අවසාන කොටස කියන්නේ ඊළඟට තුන්වෙනි කොටස තන්තු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ පිළිබඳ ඒකත් මම ඔතනට ප්‍රශ්නයක් විදිහටම ගලපනවා. ඒකත් එතකොට ඊළඟට සඳහන් කරන්න මේ විදිහට. තන්තු කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ සංගීත භාණ්ඩ තත් භාණ්ඩ තන්තු කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ තත් භාණ්ඩ ලෙස හැඳින්වෙන අතර තත් භාණ්ඩ ලෙස හැඳින්වෙන අතර ලෑලි කැබැල්ලක් ගෙන එහි කෙළවරක යකඩැන සවිකර යකඩැන සවිකර ගැටගසාගත් කම්බි ගැටගසාගත් කම්බි සැමන්ටින් එකෙහි විදගත් සිදුරු තුලින් යවා විදගත් සිදුරු තුලින් පිටතට ඇද සිදුරු තුලින් පිටතට ඇද
එම කම්බි පිටතට ඇද එම කම්බි සිදුරු විදගත් එම කම්බි සිදුරු විදගත් සිදුරු විදගත් ප්ලාස්ටික් කැබැල්ලෙන්ද පිටතට ඇද ලෑල්ලේ විදගත් සිදුරු තුලින් යවා අනෙක් පැත්තට ගෙන හොඳින් ඇදගත් කම්බි අනිත් පැත්තට ගෙන හොඳින් ඇදගත් කම්බි පොටවල් කම්බි පොටවල් ලෑල්ලේ සවි කරගත් බෝල් තනවල ඔතා සකස් කරගත් උපකරණේ රූප සටහන අඳින එතකොට ඔක ඔය දැන් ගොඩක් වෙලා කතා කරපු ඔය රූපේ ලියා ගන්න 511 රූපය කියලා. පැන්සලෙන් දාගන්න 511 රූපය කියලා. මම ওই ප්‍රශ්නෙටම සම්පූර්ණ විශ්ලේෂණයම කතා කරලා ඔබට මේක අවසානයේ අඳින්න දුන්නේ. ඒ ප්‍රශ්නයේ අවසානයේ ඔබට මේක අඳින්න දුන්නේ. ඉතින් මේ රූපේ ඔබ ගෙදරදී අඳින්න ඔබ ඉන්න මම ෂෙයා කරලා පෙන්නන්නම්. මේ රූපය ඔබ අඳින්න මෙන්න මේ රූපේ. මෙන්න මේක තමයි ඔබට අඳින්න මම කතා කරේ. එතකොට බලන්න මේකේ
මේ රූප අඳින්නේ නැහැ. ඉතින් ඔබට මේක ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න එපා. රූප වල තියෙන කොටස් නම් කරන්න එන්න පුළුවන් වාර විභාගයකට. ඉතින් ඒක වැදගත්. එතකොට මෙහෙම ගත්තාම මේ තියෙන්නේ දරුවෝ බෝල්ට් ඇන නේ. මේ බෝල්ට් ඇන. ඉතින් එහෙම කොටස් ටික අඩුම තරමින් බලා ගන්න. මෙතන සිදුරු. මේ ප්ලාස්ටික් කැබල්ලක් නේ. ඊළඟට මේ ටින් එකක් නේ. ආයි මෙතන යකඩ ඇන. ඊට පස්සේ මේ ලෑල්ලක් උඩ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඊළඟට මේකේ සීන් කම්බි තියෙනවා මේ. සීනි කම්බි තියෙන්නේ යවලා. ඒ කම්බි කැඩුනොත් එහෙම ඒක ගලවලා තවත් ඒ වගේ කම්බියක් එතනට සෙට් කරනවා. එහෙමයි කරන්නේ. ඒතර මේකේ රූපය තමයි අඳින්න කිව්වේ. ඒතර අර මං කිව්වේ එක තැනකින් මෙතනදී උඩින් ඉඳන් යටට දාලා මේක එහා පැත්තෙන් මේක අරන් තියෙන. ඒක පේන්නේ නැහැ. යටින් යනකොට පේන්නේ නැහැ මේ පැත්ත. මේ කම්බිය මෙහෙම තියෙන්නේ. නමුත් මේ යටින් යන මේ ටික පේන්නේ නැහැ. ඒ කම්බිය. ඉතින් මේ රූපේ තමයි ඔය කතා කරේ ඔබට කරන්න කිව්වේ ගෙදරදී. ඊළඟට බලන්න මෙතන මේ තව රූපයක් තියෙනවා. ගිටාරයක්. එතකොට ඒ ගිටාරේ කරන ක්‍රියා ටික ඊළඟ දවසේ මම කතා කරන්නම්. බලන්න දරුවෝ එතකොට අද දවසේ ඔබ ඉගෙන ගත්ත කොටස් ටික ඔබට ඒ අවබෝධ කරගත්ත ඒවා ටික දැන් සම්පූර්ණ කරගමු සියලු දෙනා. එතකොට පළවෙනියට අද දවසේ මම මුලින්ම ධ්වනි නිපදවන භාණ්ඩ ඒ කියන්නේ සංගීත භාණ්ඩ ಜಾති තුනක් කිව්වා. එතකොට පටල කම්පනය, ඊට පස්සේ වායු කම්පනය, ඊළඟට තත් කම්පනය. එතකොට ඒ පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ පිළිබඳ තමයි අපි දිගින් දිගටම අධ්‍යයනය කරේ. පටලය ඇදෙනකොට හඬ වැඩි වෙනවා කියලා තේරුම් ගත්තා. ඊළඟට දෙවෙනියට අපි කතා කරා වායු කඳක් ඒ කියන්නේ කම්පණය වීම. එතකොට වායු කඳේ ප්‍රමාණය වැඩි වෙන විට හඬ අඩු වෙනවා කියන තැන තමයි අපි කතා කරේ. එහෙම නැත්නම් සංඛ්‍යාතය අඩු වෙනවා කියලා. එතකොට වායු කඳ අඩු නම් සංඛ්‍යාතය වැඩි, වායු කඳ වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩුයි කියලා. ඉතින් අපි පරීක්ෂණ එකත් අපි ඒක කතා කරා. ඒ කියන්නේ හොඳම උදාහරණය බටනලාව. ඒතකොට බටනලාවේ අපි කතා කරා ඒ ආකාරයට බටනලාව කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඒතකොට බටනලාවේ ඒ හඬ ඉපදීම සිද්ධ වෙන්නේ වායු කඳ වැඩි වෙනකොට හඬේ සංඛ්‍යාතය අඩු වෙනවා කියන තැන තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ තුන්වෙනුවත් තත් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩය ගැන තමයි අවසානයේ කතා කරමින් සිටියේ. ඒතකොට ඒකේ රූප සටහන තමයි ඔබට ගෙදරදී කරන් යන්න දුන්නේ. එතකොට තව තියෙන්නේ අපිට ගිටාරය ගැනයි සයිලෆෝනය ගැනයි කතා කරන්න පමණයි. ඊට පස්සේ සංගීත නාද ഘോഷා සම්ප්‍රදායික භාණ්ඩ ඒ සංගීත චිකිත්සාව ඒ විස්තර ටික කතා කරාම ඔයාලගේ මේ පස්වෙනි පාඩම අවසන් වෙනවා. සව්‍යතා සීමාවත් කතා කරාම අවසන් වෙනවා. එනිසා ඔය වැඩ ටික තමයි ඊළඟ දවසේ එතකොට කරන්න තියෙන්නේ එතන ඉඳන්. එහෙමනම් ඊළඟ දවසේ අපි එතන ඉඳන් කොටස් ටික කරමු. ආයිබෝවන් සියලු දෙනාට. එහෙනම් ආයිබෝවන් සර්.